समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කරන ලද උතුම් වූ ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් මේ අවස්ථාවේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ
ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි යම්සේ පව විපාක නොදෙන්නේද, පව විපාක නොදෙන තාක්කල් බාලයා අකුසලයේ මීපැණි වගේ සලකනවා. නමුත් යම් කලක අකුසලයේ විපාක දෙන්නේද, එදාට ඔහුගේ ගතසිත දෙකම දවනවා. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොන වාගේ කාරණාවක් නිමිති කරගෙනද? පින්නතුනි, ධර්මාර්ථය අවබෝධ කරගන්න මේ ගාථා රත්නයේ දේශනා කරපු හේතුව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. සවැත් නුවර එක්තරා සිටු කුලයක දෙව්ලොවින් නික්මිච්ච දෙවඟනක් ඒ සිටු කුලේ සිටු දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. සංසාරේ බොහෝම පින් කරපු කෙනෙක්. තවත් විදිහකින් සඳහන් කළොත් පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත් කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් වූ පැවිද්ද ලබලා සසර මඟ කෙරවල කරගන්න කෙනෙක්. මව් කුසේ පිළිසිඳගෙන නියම කල්වයස් මව් කුසේ ගත කරලා මෙලව උපත ලබනකොට ඇගේ රූපය, ශරීර වර්ණය නීල වර්ණයි. ඊටාම ලස්සන රූපයක්. කෙමෙන් කෙමෙන් තරුණ වයසට එන්නේ රූපත් බව මෙතරම්ය කියලා විස්තර කරන්න බැරි තරම්. ඒ තරම්ම ලස්සනයි. තරුණ වයසට එන කාලේ රජ කුමාරවරු, සිටු කුමාරවරු ඇයට විවාහ යෝජනා බොහෝමයක් ඉදිරිපත් කළා. සිටුතුමාට කරගන්න දෙයක් නැතුව ගියා. රටේ ජීවත් වෙන වැදගත් යයි සම්මත අයගෙන් ඇය ලබා ගැනීම සඳහා යෝජනා නොකළ කෙනෙක් නැති තරම්. එක් අයෙකුට ඇය ලබා දුන්නොත් අන් සියලු දෙනාම මනාප වෙනවා. ඒ නිසා ඇගේ පියා, ඇගේ නම උත්පලවන්න. උත්පලවන්නාවගේ තාත්තා මහා ප්‍රශ්න ගොඩකට මුහුණ පෑවා. කවුරුවත්
අමනාප නොකරගන්න හිතාගෙන එක දවසක් තමන්ගේ දුවට කතා කරලා කියනවා දුවේ මහාන වෙන්න කැමති නැද්ද කියලා. ඒ වචනය ඇයට දැනුනේ අමෘතයක් වගේ. සිය වර පෙරා පිරිසිදු කරගත්ත විශේෂ තෙලක් හිසවත් කළා වගේ ඇයට දැනුනේ පුදුමාකාර සිසිලක්. ඒ වචනයත් එක්ක ඇයට දැනුනේ පුදුමාකාර සැනසීමක්. ඇය ගත් කටටම සඳහන් කළා පියාණෙනි මම පැවිදි වෙන්න බොහෝම කැමතියි කියලා. ඇය පැවිදි කරන්න මෙහෙණවරට පිටත් කරන්න කලින් ඇයට සැලකිය යුතු හැම ආකාරයකින්ම සැලකුවා. හැම විදිහකින්ම සත්කාර කළා. සුදුසු කාලේ ඇය මෙහෙණවරට ගිහිල්ලා ඇරළුවා. බොහෝම සතුටින් මෙහෙණවරේ ඉඳලා සුදුසු වෙලාවක ඇය භික්ෂුණීන් වහන්සේලාගෙන් පැවිද්ද ලබා ගත්තා. දැන් නවක භික්ෂුණියක්. ඇයට ඒ කාලේ වතක් හැටියට පෝයගේ අමදින්න අවස්ථාව ලැබුණා. පෝයගේ වත් පිළිවෙත් ටික කරන්න. පෝය වත බොහෝම උනන්දුවෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් පෝයගේ වත් පිළිවෙත් ටික කළා. මෙහෙම වත් කරන දවසක පහන් දැල්වලා ඒ පහන් දැල්ල දිහා බොහෝම සතුටින් බලාගෙන හිටියා. ඒ පහන් සිල සැලෙන හැටි පහන් දැල්ල දැවෙන හැටි බලාගෙන හිටපු ඇය ඒ කාරණාවම මූලික කරගෙන සව් කෙලෙස් නැසලා අති උතුම් රහත් භාවයම ලබා ගත්තා. පහන් දැල්ල සැලෙන හැටි දැවෙන හැටි කර්මස්ථානීය බවට පත් කරගත්තා. සිව්පිලි සිඹියාවන් සඩ් අභිඥාවන් ලැබුවා. සව් කෙලෙස් නැසලා සංසාරේ කෙරවල කරගන්න කටයුතු කරගත්ත මේ උත්තමාවිය දනව් සැරිසරණ චාරිකාවේ එක දවසක් මගට වැඩම කරලා ආපහු හැරිලා ඇවිල්ලා සවැත් නුවර එක්තරා අඹ උයනක නතර වුණා. මේ කාලේ භික්ෂුණීන් වහන්සේලාට වනාන්තරයේ වාසය කිරීම තහනම් කරලා තිබුණේ නැහැ. මේ සිද්ධියත් එක තමයි තහනම් වෙන්නේ. ඉතින් දනව් චාරිකාවේ වැඩම කරන ගමන් ආපහු ඇවිල්ලා අඹ උයනේ නතර වෙලා ඒ අඹ උයනේම පොඩි කුටියක් සකස් කරව ගත්තා. ඒ කුටිය වටේට තිරයකින් ආවරණය කරගත්තා. ඇතුලේ යහනක් තැම්පත් කරවගෙන මේ කුටියට වෙලා අඹ උයනේ විවේකීව වැඩ වාසය කළා. එක දවසක් කුටියෙන් නික්මිලා සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා දානෙත් ලබාගෙන නැවත ආපහු තමන්ගේ කුටියට වඩිනකොට තරමක් වෙහෙසයි. අවුරශ්නිය හොඳට තිබුණා. ඒ නිසා කුටියට ඇතුල් වෙනකොට නිකන් ඇස් නිලංකාර වෙලා වගේ. පෙනීම බොහොම අඩු වුණා. ඒ නිසා පාත්‍රේ පැත්තක තියලා අර කුටියේ යහනේ මද වේලාවක් ඇලවුණා. ගිහි ගෙදර ජීවත් වෙන කාලේ මේ රහත් මෙහෙණින් වහන්සේගේ මාමගේ පුතා ඔහුගේ නම නන්ද. මේ නන්ද උත්පල වන්නාවට බොහෝම ලෙන්ගතුයි. ඇය ගැන බොහෝම බලාපොරොත්තු තිබුණා.
නමුත් ඔහුගේ බලාපොරොත්තුවත් ඇගේ පැවිද්දත් එක්ක සුණු විසුණු වෙලා ගිහිල්ලයි තිබුණේ. එදා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ මේ නන්ද අඹ උයනට ඇවිල්ලා මේ කුටියට ඇතුල් වෙලා යහන යටට රිංගගත්තා. රහත් මෙහෙණින් වහන්සේ වෙහෙස නිසා යහනේ ඇලවුනහම ඇගේ ඇස් නියමාකාරයෙන් පේන්න පටන් ගන්නත් කලින්ම ඇඳ යට හිටපු නන්ද ඇඳ උඩට ගොඩ වුණා. ඊතා පෞකාර බලාපොරොත්තුවක් මුදුන්පත් කරගන්න යවිල්ලා තිබුණේ. නමුත් රහත් මෙහෙණින් වහන්සේ ඇයට සඳහන් කළා බාලේ නොනැසෙව බාලේ නොනැසෙව කියලා. නමුත් කාම දාහයෙන් දැවෙමින් හිටපු ඔහුට ඒ කාරණාව දැනුනේ නැහැ. ඒක තේරුණෙත් නැහැ. ඒක තේරුම් ගන්න උවමනාවක් තිබුණෙත් නැහැ. ඔහු කාමයෙන් පිලිස්සෙනවා. ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ පිපාසය සංසිඳව ගන්න. ඔහු තමන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගත්තා. කාම දාහය නිවාගෙන ඔහු යහනෙන් බිමට බැහැලා හිටගත්තා. නමුත් තවත් මොහොතක් මේ මහා පෞකාරයා තමන්ගේ ගත මත තියාගන්න අකමැති නිසා වගේ මේ මහ පොළොව ඈත් වුණා. ඒත් සමගම අවීචයෙන් ආපු ගිනිදැල් ඔහුව වට කරගත්තා. ඒත් එක්කම ඔහු අවීචයට මැදගෙන ගියා. නමුත් Tamanට සිද්ධ වෙච්ච දේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ අනික් භික්ෂුණීන් වහන්සේලාට මතක් කළා. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා. ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා ඒ කාරණාව භික්ෂුන් වහන්සේලාට දැනුවත් කළා. භික්ෂුන් වහන්සේලා කාරණාව බුදුරජාණන් වහන්සේට දැනුවත් කළා. අපේ බුදුරජාණන් වහන්සේ ආන්ගේ කාරණාව දැනගත්තට පස්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාලා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. මහණෙනි බාලයා පව් කරනකොට ඒ පව ඔහු කල්පනා කරන්නේ පුදුම මිහිරක් හැටියට. ඔහුට අකුසලයේ මිහිරක්සේ දැනෙනවා විපාක දෙනතුරු. නමුත් අකුසලයේ විපාක දෙනකොට ගත සිත දෙකම දවනවා. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාලා. පින්නතුනි මදුවා මඤ්ඤති බාලෝ. හිතලා බලන්නකෝ මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. අඥානයා අකුසල් කරන්නේ කොච්චර සතුටින්ද? අකුසලයේ වෙනුවෙන් කොච්චර කාලයක් සමහරලාට ඔහු බලාගෙන ඉන්නවද? ලත වෙනවද? ඉවසනවද? මේ කරුණ සඳහන් කරාම අපිට කොච්චර දේවල් හිතන්න තියෙනවද? අකුසලයේ මිහිරි වගේ හිතෙන නිසා මේක අකුසලයක් කියලා සඳහන් කළාට, වලකින්න කියලා දැනුවත් කළාට, නොගැලපෙනවා නුසුදුසුයි කියලා දැනුවත් කළාට ඒක පිළිගන්න යොමු වෙන්නේ නැහැ. පව කරන්න ඔහුට තියෙන ඒ සම්බන්ධයෙන් පුදුම සතුටක්. අපි ගැන කල්පනා කරන්න. අපි ජීවත් වෙන සමාජය දිහා බලන්න.
මිනිස්සු පව් කරන්න කොච්චර කැමතිද? ඒ මිනිස්සු පව් කරන්න එච්චර කැමති. ඒ පව් කිරීම තුළ ඔවුන් ලබනවා ලොකු වින්දනයක්. ඔවුන් ලබනවා ලොකු සතුටක්. ඔවුන්ට ඒ අකුසලයේ තුළ තියෙනවා අමුතු මිහිරක්. පන්සිල් ගැන හිතන්න. ප්‍රාණඝාත කරන්න කොච්චර කැමතිද? බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙන්නේ. ඒකේ ආදීනවේ බොහෝම බරපතලයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොච්චර කාලයකට මේ අකුසලයේ විපාක විඳින්න සිද්ධ වෙනවද? කොයිතරම් දීර්ඝ කාලයක්. සතර අපායේ දුක් විඳිනවා විතරක් නෙමෙයි. තවත් කොයිතරම් ආත්මවල තමන්ටත් නොඑක් ආකාරයෙන් මනුස්ස ජීවිතයේ ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. කර්මයේ ස්වභාවය විවිධ විදිහට. නමුත් අපි විනෝදයේ උදෙසාත් පව් කරනවා. පව් කර කර සතුටු වෙනවා. පව් කර කර විනෝද වෙනවා. උදාහරණයකට හිතන්නකෝ. සමහර වෙලාවට විනෝදයේ උදෙසා දඩේම යනවා. අපි ගිහිල්ලා මරණ සත්තු අපි වගේම ඔවුන්ගේ ජීවිතවලට කොච්චර කැමතිද? භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කළා. අත්තානං උපමං කତ୍වා නහනෙයන ඝාති. අනුන් නසන්න සූදානම් වෙන හැම වෙලාවකම ඒක තමන් හා සංසන්දනය කරලා බලන්න. තමන් උපමා කරගෙන බලන්න. මම මරන්න කෙනෙක් එනවනම් මං කොච්චර බයයිද? මම වගේම තමයි අනික් කෙනත්. ජීවිතයට බොහෝම ප්‍රියයි. ඔවුන් හැමෝම මැරෙන්න බයයි. මම බයයි වගේම බයයි. මමත් මරණවට අකමැති නම් මා විසින් තවත් කෙනෙක් මරන්නේ කොහොමද? ඔහුත් මං වගේම කෙනෙක්. ඒකයි දේශනා කළේ තමන් උපමාවට ගන්න. තමන් උපමා කරගෙන අනුනුත් නසන්න එපා කියලා. නමුත් අපි විනෝදයේ උදෙසා දඩේම යනවා. විනෝදයේ උදෙසා තවත් නොඑක් ප්‍රාණඝාතවල යොමු වෙනවා. දඩේමේ ගිහිල්ලත් සත්තු මරනවා. විනෝදයේ උදෙසා මදුරුව වාගේ කුඩා සත්තු මරනවා. විනෝදයේ උදෙසා මැස්සෝ මරනවා. විනෝදයේ උදෙසා මාළු බානවා. මේ වගේ කොච්චර දේවල් තියෙනවද? දැන් මේ කාලේ අර කුඩා සත්තු මදුරුවෝ මැස්සු වගේ සත්තු මරන්න අර පොඩි උපකරණයක් තියෙනවා. නෙට් බෝල් ගහන්න පාවිච්චි කරන පිත්තක් වගේ. ඒ වගේ උපකරණයකින් පුංචි පුංචි සත්තු මරනවා. වෙදිච්ච ගමන් පුපුරනවා. එතකොට හඬකුත් නැගෙනවා. සමහර අය ඒ වගේ දේවල් ගෙනහිල්ලා දරුවන්ට තමයි දීලා තියෙන්නේ. ගේ ඇතුලේ ඉන්න මදුරුව මරන්න. ගේ ඇතුලේ ඉන්න මැස්සෝ මරන්න. ඒගොල්ලෝ හරිම කැමතියි. මෙච්චරක් මැරුවා කියලා තමන් මරාපු ප්‍රමාණයන් ගණන් හදා කියන්නේ හරි කැමතියි. විනෝදයේ උදෙසා කරන්නේ. නමුත් විදුලි සැර වද්දලා මරන්නේ. සංසාරේ ආත්ම කීයක් විදුලි සැර අකුණු සැර වැදිලා අපිට මැරෙන්න සිද්ධ වෙයිද? ඒකේ විපාක හැටියට.
ඊට කලින් යන්න වෙනව නිරයට. නිරේ අති දීර්ඝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සතුටු වෙවි අපි සත්තු මැරුවා. ඒ කාලේ අපිට ඒ කාරණාව දැනුනේ බොහොම මිහිරට. නමුත් සතර අපායේ විඳවන්න ගියාම කාට කියන්නේද? කවුරු බේරගන්නේද? කාගෙන් රැකවරණයක් ඉල්ලන්නේද? ඒකයි මම සඳහන් කළේ විනෝදයේ උදෙසා සිනහ වෙවි අනුන්ගේ ජීවිත අපි කොච්චරනම් විනාශ කරනවද කියලා. පුදුමාකාර සතුටක්. ඇයි ධනය ගලාගෙන එනවා. සත්ව ගොවිපළවල් ගැන හිතලා බලන්න. ලක්ෂ ගණන් එකපාර අතට එන්නේ. කොච්චර සතුටු වෙනවද? ජීවිතේ බලාපොරොත්තු කොච්චර මුදුන්පත් කරගන්න ඒ මුදලින් බලාපොරොත්තු වෙනවද? ආසාවන් සිතුම් පැතුම් බලාපොරොත්තු පිරිච්ච මිනිස්සු ඒ දේවල් සම්පූර්ණ කරගන්න තමන්ගේ ජීවිතේ සැප විඳින්න සතුටු වෙන්න අනුන්ගේ ජීවිත මොන තරම් බිලි දෙනවද? නමුත් ගෙවන්න වෙච්චාම සඳහන් කළා නිරේට ගියහම සමහර වෙලාවට යමපල්ලු නිරිසත්තුන්ගේ බෙල්ල කපලා ගිනිගත්ත යවුල කමුණගෙන නැත්නම් ගිනිගත්ත හෙල්ල කමුණගෙන ගෙනහිල්ල තෙල් චාත්තියට දානවා. පපඩම් බැදෙනවා වගේ බැදෙනවා. පුපුර හඬ නග බැදෙනවා. හැබැයි ඒ හිස කඳෙන් වෙන් වෙනවත් එක්කම ඔහුට ආයේ හිසක් ඇවිල්ලා. තවත් යමපල්ලෙක් ඇවිල්ලා ඒක කපාගෙන යනවා. කවුද මේ දුක් විඳින්නේ? සඳහන් කළා පක්ෂීන්ගේ බෙල්ල කපපු අය. පක්ෂීන් මරපු අය. එතකොට හිතලා බලන්න. එහෙම බෙලි කීයක් කැපෙනවද දවසකට කියලා. තවත් නිරේක නිරිසත්තු බිම දාලා ගිනිගත්ත වෑය පොරව කඩුව පිහිය අරගෙන ඇවිල්ලා මේ නිරිසතා කෑලි වලට කප ඒ මස් ගොඩවල් විසි කරනවා. විසි කරනවා කියන්නේ ගොඩ ගැහිලා මස් කඳු. ඉතින් නිමි රජුරුව බය වෙනවා. මාතලී දිව්‍ය පුත්‍රයාණන් ගෙනහිල්ලා නිමි රජුරන්ට පෙන්නන්නේ. බය වෙලා අහනවා මාතලී මොනවා කරපු අයද? මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඌරු එළු ගවයෝ මේ වගේ සත්තු කපා මස් ගොඩ ගහපු අය. ප්‍රාණඝාත කරපු අය. දුක් විඳින තවත් අවස්ථාවක් මහරජ. දැන් බලන්න කරන කාලේ කොයි තරම් සතුටින් කළාද? නමුත් විඳිනකොට කොයි තරම් දුක් සහිතව විඳිනවද? මදුවා මඤ්ඤති බාලු. හොරකම් කරනකොට එහෙම නෙමෙයිද? කොයි තරම් සතුටින්ද හොරාගන්නේ? අනුන්ගේ වස්තුව දැහැගෙන ඔහු පුදුම විදියට සතුටු වෙනවා. නමුත් වස්තු හිමියා දුක් විඳලා හම්බ කරගත්ත එක නැති වෙච්ච නිසා පුදුමාකාර විදිහට දුකටපත් වෙනවා. වේදනාවටපත් වෙනවා. දුක් ගින්දරේ දැවෙනවා. කොච්චර දුක් විඳද මේ ටික ලබා ගන්න. මේක හදා ගන්න. මේ ප්‍රමාණය අරගන්න. දාඩිය හලපු තරම්, අවුවේ හිටපු තරම්, වැස්සේ තෙමුණ තරම්, බැනුම් අහපු තරම් දහදුක් විඳ හම්බ කරගත්තදී කෙනෙක් හොරාගෙන ගිහිල්ලා ඔහු සතුටු වෙනවා. ඔහුට ධනවත් වෙන්න තියෙන හොඳම ලේසිම පාර දුක් විඳ අවුරුදු ගණන් බලාගෙන ඉන්නවට වඩා හරි ලේසි සූක්ෂමව ගිහිල්ලා හොරකම් කරගන්න එක. ඒ හොරකම් කරගෙන ඔවුන් කොච්චර සතුටු වෙනවද? ඒ දේවල් වලින්
කාලා බීලා විනෝද වෙනවා. නමුත් හොඳයි. ජීවිතේ තියෙනකන් පවතිනකන් මෙලව ඉන්නකන් හොඳයි. සතුටු වෙනවා. කාම සේවනයේ වැරදි කාම සේවනයේ භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු තවත් දෙයක්. නමුත් සමාජය දිහා බලහම කොච්චර සතුටින්ද වුන් ඒ බරපතල වැරදි වැඩේ කරන්නේ. කොයිතරම් කැමතිද හොර රහස ඒ වාගේ වැඩ කරන්න. කැමති සතුටුයි. ඔවුන්ට ඒක පුදුම මිහිරක් වගේ දැනෙන්නේ. නමුත් විපාකයේ පස්සෙන් එනකොට පස්සෙන් ආපු අකුසලයේ විඳවනකොට ආයේ කවදාවත් සංසාරේ මෙහෙම දේවල් නම් කරන්නෙම නෑ කියලා හිතෙන්න පුළුවන්. නිරේට ගියපු සිව් දෙනෙක් ලෝක මුනිරේ පැහිලා පැහි උඩට එනකොට කියන්න හදන කතාවක් කියාගන්න බැරි වෙනවනේ. නමුත් කොසල් රජුරුවත් කාම දාහයෙන් දැවි අනුන්ගේ කාන්තාවක් ගැන කල්පනා කර කර අඩ නින්දේ ඉන්න වෙලාවේ රජුරුවන්ට ඒ හඬ ඇහෙනවා. දූෂණ සෝ කියන හඬ. මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච කාලේ කුසල් රැස් නොකරගෙන අකුසලයට ගියපු අය. ඔවුන් කියන්න හදනවා සමහර අය යම් විදිහකින් මේ නිරයෙන් නිදහස් වෙලා සුගතියේ නැත්තම් මනුලව උපදින්න ලැබුණොත් ආයෙනම් කවර කවමදාකවත් මෙවන් දුක්ඛිත තැනකට එන්න වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් ඒ ටිකවත් කියාගන්න බැරුව යනවා. එක අකුරක් තමයි කියාගන්න වෙන්නේ. එතකොට අදත් මේ වාගේ බොහොම සතුටින් මේ අකුසල් කරන අය ඒකේ විපාකය විඳින්න ගිය දවසට එදාට හිතයි අය කවදාවත් අය කරන්නේ මේ වැඩ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ මදුවා මීපැණි වාගේ අඥානයට අකුසල් කරනකොට පුදුම කැමැත්තෙන් කරන්නේ. පුදුම සතුටින් කරන්නේ. ඒකට සැලසුම් හදනවා සමහරලාට මාස ගණන්. ඒ සඳහා තියෙන තීක්ෂණ ප්‍රඥාව. ඒ කටයුත්ත කරන්න අනුන්ට නොපෙනෙන්න, අනුන්ට නොදැනෙන්න. නමුත් කුසල් කරන්න, යහපතේ පිහිටන්න, සංසාරයෙන් එතර වෙන්න එහෙම ප්‍රඥාවක් ජීවිත කාලෙවත් මෙහෙවන්නේ. හිත දමනය කරලා තමන්ගේ සසර මග සුවපත් කරගන්න තැනට යන්න එහෙම වීරියක් කවදාවත් යොදන්නේ. ඒවා වුන්ට තිත්තයි. අමිහිරි අකුසලයේ පුදුම විදිහට මිහිරි. ආන් ඒක නිසා බොහෝම කැමැත්තෙන් පව් කරනවා. බොරුව සමාජය වහගත්ත කාරණාවක් නේ බොරුව. කොයි තරම් දවසකට බොරු කියනවාද? කීයෙන් කී දෙනාද බොරු නොකියන අය සමාජය හම්බ වෙන්නේ? දිවි හිමියෙන් බොරු කියන්නේ නැති අය. සමහර කෙනෙක් නම් බොරුව අකුසලයක්ද කියලා දන්නේ නැහැ. උවමනා තැන විතරක් නෙමෙයි විහිළුවටත් බොරු කියනවා. නමුත් බොරුව ඇත්තට කීවත් විහිළුවට කීවත් මුසාවමයි. අනිකා ඒ කාරණාව පිළිගත්තොත් මං කියන දේ කර්මපතේ එහෙමම රවුම් වෙනවා. එහෙම කර්මපතයක් වෙච්චහම ඒක අනිවාර්යෙන් නිරේ දුක් විඳවන්න හේතු වෙන කාරණාවක් වෙනවා. එතකොට මේ විනෝදයට බොරු කියන එක විනෝදයට දඩේමේ ගියා වගේම තමයි විනෝදයට බොරු කියනවා. විනෝදයට හොරකමේ යන අයත් ඉන්නවා. මේ ඔක්කොම අකුසල් විනෝදයේ උදෙසාත් කරනවා. මෙතෙක් කතා කරපු සියල්ල මෙහෙම කරනවා. සුරාව
විනෝදයේ උදෙසා නෙමෙයිද කරන්නේ. සමහර අය කියනවා දුකට කියලා. දුකට කළත් සතුටට කළත් අකුසලයේ අකුසලයේමනේ. නම් විනෝදයේ උදෙසා සුරාපානය කරන්නෝ කොයි තරම් මේ සමාජයේ ඉන්නවද? මංගල අවස්ථාවක් වුණත් අවමංගල අවස්ථාවක් වුණත් උපන් දිනයක් යෙදিলা තිබුණත් ගෙට ගෙවදීමක් වුණත් තවත් ජීවිතේ නොඑක් කරුණු කාරණා හැම එකක්ම ළඟ විනෝදයේ උදෙසා සුරාව අපි කොච්චර ජීවිතයට ලං කරගෙනද? දැන් එතකොට මේ කියන කාරණා මීට වඩා ඔබට තව ඔබේ ජීවිතෙත් ඔබ ඇසුරු කරන අයගේ ජීවිතත් එක්ක ගලපලා සංසන්දනය කරගන්න පුළුවන්. නමුත් මේ හැම කාරණාවක්ම දෙඩි අකුසල්. බරපතල අකුසල්. ඊට අමතරව තව අපි වංචා කරන අවස්ථා, හොරකම් කරනවා, වංචා කරනවා. මිනිස්සුන්ට කරදරයක් ඇවිල්ලා තියෙන වෙලාවල් වල අපි වංචා කරන්නේ බොහෝම සතුටින්. මිනිස්සු ව්‍යසන වලට පැමිණිච්ච අවස්ථාවන් වල අපි මේ අකුසල් සහිත වැඩ කරන්නේ හරි කැමැත්තෙන්. දැන් හිතලා බලන්නකෝ. දැන් මේ කාලේ කොහොමද කියලා. ලෝකෙම දැවෙන වසංගත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ලෝකෙටම නොයෙක් කරදර කම්කටොළු රාශියකට මූණ පාණ්ඩ සිද්ධ වෙලා තියෙනවා. ඉන්ධන හිගයි කියනවා. ආහාර හිගයි. අත්‍යවශ්‍ය දේවල් නොයෙක් දේවල් හිගයි. තවත් නොයෙක් උපකරණ රටකට අවශ්‍ය දේවල් වාමතර කොටස් වාහනවල මේ හැම පැත්තෙම බලහම හැම පැත්තකම හිගයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ දේවල් විතරක් නෙමෙයිනේ හිග. මිනිස්සුන්ගේ ආර්ථිකෙත් හිගයිනේ. ආන් එහෙම තියෙන වකවානුවක මිනිස්සුන්ට උදව් කරන්න තියෙන කාලයක්. සහන සලස්වන්න තියෙන කාලයක්. පිහිට වෙන්න තියෙන කාලයක්. නමුත් එහෙම ස්වභාවයක් කොහෙවත් පේන්න තියෙනවද කියලා බලන්න. බොහෝ දින අසරණ වෙලා ඉන්න වෙලාවක්. එවන් වෙලාවක අපි ළඟ තියෙන බඩු මුට්ටුත් ඕනෑවට වඩා ගණන් ගිහිල්ලා. ගණන් යන්න උවමනා නිසාමද? විවිධ දේවල් යම් යම් ප්‍රමාණයෙන් හිග වෙනකොට හිගයි කියලා නියම මිලට වඩා වැඩි මිලක් කොච්චර නියම කරනවද? මේ කාලේ ඕන තරම් අත්දැකීම් තියෙනවා. ගොඩ නැගිලි ද්‍රව්‍ය. ඉතින් සාමාන්‍ය මිලට වඩා ඊටාම වැඩි මිලකින් තමයි ලබා ගන්න වෙලා තියෙන්නේ. එතකොට මේ දේවල් අකුසල් වෙන්නේ නැද්ද? ඒ දේවල් වංචාවල් වෙන්නේ නැද්ද? මේ හැම එකක්ම අකුසල්. වංචා සහගතයි. කෙනෙකුට උදව් කරන්න තියෙන වෙලාවේ අපි උන් සූරගෙන තාඩනයට පීඩනයට පත් කරලා ගත සිත මිනිස්සුන්ගේ දවල අපි සතුටු වෙන්න හදන අවස්ථා කොච්චර තියෙනවද? සංසාරේ අපිට විපාක දෙනකොට මෙහෙම අවස්ථාවන් වල අපි කොයිතරම් පෙළයිද මේ අකුසල කර්ම? දැන් සතුටුයි. අතරමැදියෙක් වෙලා කොයිතරම් වංචනික විදියට හම්බ කරනවද? දුක් විඳලා මිනිස්සු හම්බ කරන දේවල් වෙලෙන්දෙක් හැටියට අපි ඒක ඒ මිනිස්සුන්ගෙන් බොහොම ලාභයට අරගෙන
අපි කොයිතරම් ලොකු ආදායමක් දරනවද? ආදායමක් ලබනවද? ලබලා කොච්චර සතුටු වෙනවද? නමුත් මාස ගාණක් ඒ වෙනුවෙන් දුක් විඳපු පුද්ගලයා කරන්නම දෙයක් නැති නිසා ඒක මිල කරලා හිතේ බොහෝම දුකෙන් යන්නේ. මේ හැම දෙයක්ම මේ සංසාරයේ දවසක අපිට විඳවන්නම සිද්ධ වෙන දේවල්. ඒකයි සඳහන් කළේ පව විපාක දෙන තාක්කල් බාලයා සතුටු වෙනවා. නමුත් විපාක දෙන්න පටන් ගත්ත තැන ඉඳලා ඔහු මේ අනවරාග්‍ර සංසාරේ දීර්ඝ කාලයක් පුදුමාකාර දුකකට භාජනය වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි, අකුසලයේ හරි බලවත්. අකුසල් විපාක දෙනකොට සමහර වෙලාවට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් විපාක දෙනවා. දැන් අකුසලයේ බලවත් කියලා මෙතන සඳහන් කරාම අපි සමහර තැනක සඳහන් කරලා තියෙනවා කුසලයේ බලවත් කියලා. කොහොමත් අකුසලයට වඩා කුසල් බලවත්. ඒකට උදාහරණ ඕන තරම් ධර්මයේ තුල තියෙනවා. ඒ කරුණු පැහැදිලි කරපු තැන්වල උදාහරණත් දේශනා කරලා තියෙනවා. නමුත් පින්නතුනි, මෙතන අකුසලයේ බලවත් කියලා සඳහන් කළේ අකුසලයට විපාක දෙනකොට නිරයෙත් විපාක දීලා, තිරිසන් ලෝකෙත් විපාක දීලා, പ്രേත ලෝකවල අසුර ලෝකවලත් විපාක දීලා, නැවත වෙනත් කුසල කර්මයකුත් එක්ක මේ වාගේ මනුස්ස ලෝකවල වාගේ ඉපදුනාට පස්සේ අර පෙර කරපු අකුසල් මෙහෙදිත් ආපහු අවශේෂ භාග විපාක දෙනවා. ඒ බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපි ධර්මානුකූලව සමාජයේ දිහා විමසලා බලනකොට අපිට මේ කරුණු දකින්නත් තියෙනවා. දේශනා කළා. අපි ප්‍රාණඝාතයේ සඳහන් කළොත් කෙනෙකුගේ අතප්පයක් සතෙකුගේ අතප්පයක් කඩලා දැම්මහම අපිට දීර්ඝ කාලයක් සංසාරේ අතපය කැඩිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. අපි පූතිගත තිස්ස මහරහතන් වහන්සේගේ චරිත කතාව ගැන කතා කරනකොට ශරීරයේ බිබිලි මතු වුණා. අබෑට වගේ, මුං ඇට වගේ, කඩල ඇට වගේ, දෙබර ගෙඩි වගේ, බෙලි ගැට වගේ බිබිලි මතු වෙන්න පටන් ගත්තා. පස්සේව පුපුරලා තුවාල වෙලා සරව ගලන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට ඇට කෝටුත් බිඳුණා. හොලවන්න පෙරලන්න බැරුව ගියා. උපස්ථායකයෝ අත්හැරලා ගියා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පස්සේ භික්ෂුන් වහන්සේලා අහපුවාම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කුරුල්ලන්ගේ කකුල් කඩාපු අකුසලේ ඇටකොටු බිඳුණා. ඒ සත්තු මරාපු ඒ අකුසල කර්මයන්ගේ අවශේෂ භාග මේ විපාක දෙනවා කියලා. ඒ වගේ තවත් අවස්ථා කොච්චර තියෙනවද? දාරුචීරිය මහරහතන් වහන්සේ, පුක්කුසාති මහරජුරු, සුප්පබුද්ධ කුට්ටි, දාරුචීරිය මහරහතන් වහන්සේ නම, පුක්කුසාති රජුරු අනාගාමීන් වහන්සේ නම, සුප්පබුද්ධ කුට්ටි සෝවාන් වහන්සේ නම, තම්බදාටික චෝර පුතඥයෙක්. මේ හතර දෙනාම එළදෙනකගේ වෙස් අරගත්ත යකින්නක් විසින් මරලා දාන්නේ. එතකොට මොකක්ද කර්මය? පෙර සංසාරික ඈත ආත්මික සිටු කුමාරවරු 4 දෙනෙක් වෙලා ඉපදිලා හිටපු මේ අය විනෝදය උදෙසා සුරාපානය කරන්න තීරණය කළා. තනියම සුරාපානය කරනවට වඩා තවත් හුඟක් විනෝදයි කියලා සඳහන් කළා කාන්තාවකුත් හිටියත්. එනිසා උන් කුලියට කාන්තාවක් ගත්තා.
ඇයට හවස කුලිය ගෙව්වේ නැතුව ඔවුන් සාකච්ඡා කළා ඇය මරන්න. මුලින් ඇය සතුටු කරන්න නොයෙක් දේවල් ඇයට අරන් දුන්නා. පස්සේ ඇය මරලා ඒවත් ආපහු ගත්තා. හැබැයි ඇය සාප කළා. උපදින භවයක් ගානේ මරනවා කියලා සාප කළා. ඉතින් සංසාරේ ආත්ම කීයක් ඒ විදිහට අකාලේ මරුන් කෑවද? දෙගොල්ලටම පාඩුයි. ඈත් සතුටු වුණා. මට අද මෙහෙම කළොත් මම ඊළඟ භවයක හරි මරනවා. කාලා දානවා හරි කියලා. වෛරය. ඒක ඇයට බලපෑවා බොහොම. සංසාරේ කර්මෙ ගෙවිලා මේ අය අපේ ශාසනයෙන් කෙනෙක් සංසාරේ කෙරවල කළා. තව කෙනෙක් බඹලව ඉපදුනා. සුප්‍රබුද්ධ කුට්ටි තව්තිසාව ඉපදුනා. තඹදාටික චෝරත් සාරිපුත්තයන් වහන්සේට දුන්න දානයක් නිසා දෙව්ලොවම ඉපදුනා. නමුත් රහතන් වහන්සේ නමක්, අනාගාමින් වහන්සේ නමක්, සෝවාන් වහන්සේ නමක්, ආර්යයන් වහන්සේලා 3 නමක් ඝාතනය කරලා එදා වෛරයේ ප්‍රතිඵලයට ඇය අදත් අවීචී පැහැෙනවා. නමුත් එදත් සතුටින් මේ අය ඒ කාන්තාව මැරුවා. සතුටින් ඇයත් එක්ක විනෝද වුණා. හැමෝම සතුටින් මේ මරලා දැම්මා. විපාක යති දීර්ඝ කාලය ඔවුන් සංසාරේ ගෙව්වා. ආන් ඒ වාගේ සතර අපායේ දුක් විඳලා නැවත සුගතියක ඉපදුන කාලේ මේ සුගතිය තුලත් අති භයානක තත්වයන්ට මුහුණ දීලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. අකුසල කර්මය නිසා. අපි අර කතා කරපු කාරණාව මේ කාලේ මිනිස්සු කොයිතරම් අකුසල් කරගන්නවද? පාරිභෝගිකයන් රවට්ටලා, අහිංසක මිනිස්සුන්ට වංචා කරලා සංසාරිකී කාලයක් අපිට රැවටෙන්න සිද්ධ වෙයිද? සංසාරිකී කාලයක් සාපිපාසාවෙන් දුක් විඳින්න සිද්ධ වෙයිද? සංසාරිකී කාලයක් උවමනා දේ නොලැබී යයිද? අත්‍යවශ්‍ය මොහොතේ උවමනාම දේ නොලැබිලා යන අවස්ථාවලට ඕන තරම් මූණ දෙන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. නමුත් අද ඒ එකම කාරණාවක්වත් හිතන්නේ නැතුව මේ ජීවත් වෙන කෙටි කාලයට ලැබෙන ලාභයක් පිළිබඳව තියෙන ලෝභයක් නිසා සසර ගත ජීවිතේ කොයි තරම් විනාශ කරගන්නවද? තමන්ට හතුරෙක් බවට පත් වෙනවා. තමා විසින්ම තමා විනාශ කරගන්නවා. එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ධම්සභාවට වඩිනකොට මේ කාරණාවම පදනම් කරගෙන භික්ෂූන් වහන්සේලා දහම් සභාවේ සාකච්ඡාවක රහතන් වහන්සේලාත් කාම සැප භුක්ති විඳිනවා. ඒක තමයි සාකච්ඡාව. රහතන් වහන්සේලාත් කාමයේ භුක්ති විඳිනවා නම් කවුද කාමයේ භුක්ති විඳින්නේ නැත්තේ? ප්‍රශ්නයක්. තවත් පිරිසක් කියනවා ඒ අයත් ඵල නැති ඉඹුල් ගස් වගේ නෙමෙයි. පණ නැති හුඹස් වගේ නෙමෙයි. තෙත් ශරීරයක් තියෙන පිරිසක්. ඒ නිසා ඒ අයත් කාම රසයේ භුක්ති විඳිනවා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා, මහණෙනි මොනවද සාකච්ඡා කර හිටියේ මං එන්න කලින්? ස්වාමීනි රහතුනුත් කම් සැප විඳිනව නේද කියලා. ආංගේලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නෑ මහණෙනි. රහතුන් කවදාවත් කම් සැප භුක්ති විඳින්නේ නැහැ. කාම සේවනය කරන්නේ නැහැ. ඒකට කැමතිත් නැහැ.
ඒ සඳහා තියෙනවා නම් හැඟීමක්. ඒ සඳහා උපදින හැඟීම් සමුදාය නැවත සංසාරේ නූපදින තත්වයට පත් කරලා දවල හලු කරලා තමයි ඒ අති උතුම් අරහත්ත්වය ලැබලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පියුම් පතක නෙළුම් පතක ජලය යම්සේ නොරැඳෙනවද මහණෙනි? ඉදිකටු තුඩක් මත අබ ඇටයක් රඳවන්න නොහැකිද මහණෙනි? ආන් ඒ වගේ රහතන් වහන්සේලාගේ චිත්ත සංතානය තුල කාම තෘෂ්ණාව ඇත්තේම නැහැ. පියුම් පතක ජලයේ නොරැඳෙනවා වගේ නෙළුම් පතක ජලයේ නොරැඳෙනවා වගේ කාමයේ රැඳෙන්න ඉඩක් නැහැ ඒ ශ්‍රේෂ්ඨ චිත්ත සංතානය තුල. ඉදිකටු මුනතක් මත යම්සේ අබෑටේ නොරැඳෙනවද රහතන් වහන්සේගේ චිත්ත සංතානය තුල කාමයේ රැඳෙන්නේ නැහැ කවදාවත් කියන කාරණාව භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. පාපතරේක් රහත් මෙහෙණින් වහන්සේ විනාශ කළා මිසක් රහත් මෙහෙණින් වහන්සේට ඒ පිළිබඳව අල්ප මාත්‍ර හැඟීමක් නැහැ. ඉවසන්නෙත් නැහැ. ඒ නිසා පිරිහීමකුත් නැහැ. රහතන් වහන්සේලා ළඟ එවන් පාපතර සිතුවිලි, පාපතර අදහස්, පාපතර හැඟීම් කිසිම දවසක ඇති නොවන බව භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කොට වදාළා. එhmenan මේ උතුම් ගාථා රත්නයෙන් අපි කරුණු ටිකක් කෙටියෙන් සාකච්ඡා කළා. අකුසල කර්මයේ ස්වභාවය පිළිබඳව. එතකොට උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේට අපරාධයක් කරපු නන්ද කියන තරුණයා කී කාලයක් සැලසුම් හදන්නේ නැද්ද? කී කාලයක් මේ සඳහා ඔහු සූදානම් වෙන්නේ නැද්ද? විමසිලිමත් වෙන්නේ නැද්ද? නොදැන පසුපස්සෙන් යන්නේ නැද්ද? අවස්ථා හොයන්නේ නැද්ද? අඹ උයනේදී ඔහුට ඒ සඳහා හොඳම අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ඔහු ඊටාම සතුටින් ප්‍රයෝජනෙට ගන්න තීරණය කළා. නැසෙන්න එපා කියලා කෑ ගහලා කියනකොටත් ඔහු ඊටාමත්ම සතුටින් ගෙදර ඉන්න කාලේ උන්වහන්සේ පිළිබඳව තිබිච්ච හැඟීම අද දවසේ සම්පූර්ණ කරගන්න කටයුතු කළත් ඔහුට මොහොතක් මහ පොළොව මත රැඳෙන්න ඉඩ දුන්නේ නැහැ. සුළු මොහොතක හොයන්න ගියපු එවන් සතුටක් නිසා ඔහු තාමත් අවීචී දුක් විඳිනවා. තව කොච්චර කාලයක අවීචී දුක් විඳින්න තියෙනවද? ආන් ඒකයි දේශනා කළේ අඥානයට අකුසල් කරනකොට ඒක හරියට මීපෙණි වගේ. නමුත් විපාක දෙනකොට ගත සිත දෙකම දවනවා. අකුසල් කරපු පුජ්‍යලයා බොහොම සතුටින් කාලයක් තිස්සේ අකුසල් කරගෙන ගියත් පස්සේ කාලේ ඔහුගේ කායික ශක්තිය හීන වුණාම එක්තෙන් වුණාම කරපු දේවල් හිත අඬනවා. කරගන්න බැරි වුණ යහපත් දේවල් ගැන කල්පනා කර දුක් වෙනවා. මරණයට ලං වෙන්න ලයින් වෙන්න බයෙන් වෙවුලෙනවා. එහෙම අවස්ථාත් සමාජය ඕන තරම් අහනවා දකින්නවා. ආන් ඒක නිසා පින්නතුනි ඒ හැම කාරණාවක්ම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට දේව දූතයෝ හඳුනගෙන දේව දූතයෝ දැක තමන්ගේ ජීවිතය හදාගන්න උත්සාහ කරනවා නම් අකුසලයෙන් වළකින්න උත්සාහ කරනවා නම් කුසලයේ තුල ජීවිතය පෝෂණය කරගන්න යෙදෙනවා නම් අපි හැබෑවටම
අපි වෙනුවෙන් යමක් කරගත්ත අය. අන් ඒක නිසා බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් තුළ අකුසලයට පිටුපාලා කුසලයේ මත පිහිටන්න. සතුටින් අකුසල් කරනවට වඩා සතුටින් කුසල් කරන්න. සතුටින් අකුසල් කරලා දුකසේ විඳවන්න වෙනවා. සතුටින්ම කුසල් කරලා අති දීර්ඝ කාලයක් සැපයෙන් සැපයටපත් වෙනවා. ඒ කාරණා විශ්වාස කරගෙන කටයුතු කරලා සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන ආකාරයෙන් අමා මහ නිවනින් සැනසෙන්න ඔබට මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා මහරගම නාවින්න වීරමාවතේ අංක 16 2 ලිපිනෙහි පදිංචි රංජන් ආටිගල නෙළුම් ආටිගල දෙපළ සහ දියණියන් දෙදෙනා වන ජයත් මහා මන්තිනීද බෑණනුවන් වන විදුර ප්‍රමුඛ පවුලේ සියලු දෙනා විසින් සදැහැති දායකත්වයේ දරනු ලබන බව සිහිපත් කරනවා. උතුම් අරමුණ මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසල ධර්මයන් මීට වසර 6කට පෙර පරලොව සැපත් වන්නට යෙදුන ප්‍රේමා ආටිගල මෑණියන්ටත් වසර 32කට පෙර පරලොව සැපත් වන්නට යෙදුන ඩී.එස්. ආටිගල පියාණන්ටත් වසර 31කට පෙර පරලොව සැපත් වූ ඒ.ඩබ්ලිව්.එච්.එස්. ගෝමස් පියාණන්ට සහ වර්ග පරම්පරාවේ පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් සංසාරගත සියලු ඥාති හිත මිත්‍රයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී වහවහ නිර්වාණ මාර්ගයේ පූර්ණේ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා. මේ උතුම් ධර්ම දේශනාව තුළින් සැමට සදහම් දොර විවර කරා වූ දේශකයාණන් වහන්සේට ශ්‍රී ලංකාව තුල සහ ලෝකේ පුරා නිර්මල බුදුදහම නිවැරදිව දේශනා කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට දායකත්වයේ දරූ අය ඇතුළුව ධර්ම දේශනාවට සවන් යොමු කළ සියලුම සදහැවතුන්ටත් මේන් ජනිත වන්නා වූ උතුම් කුසල ධර්මයන් හේතු වේවා, අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. සියලු සංසාර දුක්ඛයෙන් අත මිදී යමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහා කුසලානිසංසේ හේතු වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ ආටිගල පවුලේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් ආටිගල පවුලේ පින්නතුන් අනුමෝදන් කළ මේ කුසල අනුමෝදන් වීමෙන් ඊටම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශක්ඛයෝ නිබ්බානං